ලාංකේය දේශපාලනයේ ඉතා සක්‍රියව නියැලුණු දේශපාලන නාමාවලියේ එම්.එච්. මොහොමඩ් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1921 වර්ෂයේ ජූනි මස 15 වෙනි දින උපත ලැබූ එතුමා සිය දේශපාලන ජීවිතයේ පළමු පියවර තබන්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙසිනි. එසේ අරඹන ලද දේශපාලන ගමන 1960 දී එතුමා කොළඹ නගරාධිපති ලෙස පත්වීමත් සමග තවදුරටත් ශක්තිමත් විය. 1965 වර්ෂයේ පැවැත්වුණු මහමැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ විවියන් ගුණවර්ධන මහත්මිය පරාජයට පත් කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ මොහොමඩ් මහතා බොරැල්ල ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු වරම් ලබාගත්තේය. 1970 මහමැතිවරණයේදී එතුමා සිය ආසනය පරාජයට පත්වුවත් 1977 මහමැතිවරණයේදී නැවත වරක් පාර්ලිමේන්තු වරම් දිනාගත් එතුමා එතැන් පටන් අඛණ්ඩව 2010 වර්ෂය වනතෙක්ම සක්‍රීය දේශපාලනයේ නියැලුණු ප්‍රබල දේශපාලන චරිතයකි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද එතුමා සිය දේශපාලන භූමිකාව ඉතා වගකීම් සහගතව ඉටු කළ පරිණත දේශපාලඥයෙකි. ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධි ගණනාවකින් සමන්විත වූ 14 වැනි පාර්ලිමේන්තුවේ ගරු කතානායකවරයා වූයේද එම්.එච්. මොහොමඩ් මහතාය. 2016 අප්‍රේල් මස 26 වෙනිදා එතුමා සිය ජීවිතයට සමුදුන්නද අදටත් එම්.එච්. මොහොමඩ් නාමය ලාංකීය ජන හදවත් අතර අමරණීයව ඇත්තේ ඔහු කළ ජන මෙහෙවර නිසාමයි. අයිබෝන් දේශපාලනය කියලා කියන්නේ මිනිස්සුන්ට වැඩ කරන එක. තව විදිහකට කිව්වොත් දේශපාලනය කියලා කියන්නේ මිනිස්සුන්ව තේරුම් ගන්න. දේශපාලනය මිනිස්සුන්ට වැඩ කරන එක සහ දේශපාලනය කියන්නේ මිනිස්සුන්ව තේරුම් ගන්න එක කියන මේ දෙකම හරියට තේරුම් ගත් දේශපාලකයින්ට මේ රටේ අමරණීය වෙන්න පුළුවන්. එහෙම දේශපාලන චරිත පිළිබඳව ඕනෑම කාලවකවානුවක අපි කතා කරනවා. අන්න ඒ වගේ සුවිශේෂී දේශපාලන චරිතයක් පිළිබඳව දේශපාලනය සහ එතනින් එහාට ගිය සමාජයේ කියවීම ගැන ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්න අද අපි මේ වෙලාව වෙන් කරගන්නවා. අපි මේ වෙලාව වෙන් කරගන්නේ හිටපු කතානායක එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ ජන්මදිනය අනුස්මරණය කරමින් එතුමන්ගේ 99 වන ජන්මදිනය අනුස්මරණය කරමින් ඉතාම පුළුල් සාකච්ඡාවකට එන්න අර්ථවත්ව මේ රටේ දේශපාලකයන් කොහොමද හැසිරෙන්න ඕනේ, මේ රටේ දේශපාලනය මොන වගේ වෙන්න ඕනද සහ එවැනි දේශපාලකයන් මේ රටට දුන්නේ මොන වගේ පූර්වාදර්ශයක්ද පරමාදර්ශයක්ද, මෙන්න මේ කාරණාව ගැන සාකච්ඡා කරන්න ඉතාම වියත් සභාවක් අපි සූදානම් කරගත්තා. එතුමාව සමීපව ඇසුරු කරපු එතුමාව දන්න කියන කිහිප දෙනෙකුත් එක්ක. ඒ අතරින් අපි පළමු කොට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ජපානයේ ප්‍රධාන සංඝනායක මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය භාවනගල උපතිස්ස අපේ හාමුදුරන් වහන්සේව අවසර අපේ හාමුදුරනේ. ඒ වගේම අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා හුසේන් මොහොමඩ් මැතිතුමන්ව කොළඹ හිටපු නගරාධිපතිතුමා. ඒ වගේම ඊටත් වඩා කිව්වොත් එහෙම එම්.එච්. මොහොමඩ් මැතිතුමන්ගේ ආදරණීය පුත්‍රයා ළඟම ඥාතියා විදිහට Tamanගේ පියාණන් පිළිබඳව කියවීම කොහොමද කියන එක අපිට එතුමාගෙනුත් දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා අසාද් සාලි මැතිතුමන්ට. එතුමන් ජාතික සමගි පෙරමුණේ නායක සහ හිටපු ආණ්ඩුකාර. අපි එතුමාත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කළා දේශපාලන වැඩවලින් පරිබාහිරව සමාජ කර්තව්‍යයේදී බොහොම සමීපව එතුමා වාසය කරපු තවත් චරිතයකට නීතිඥ ජාවෙද් යූසුෆ් මැතිතුමන්ට අපි ඊටම ගෞරවයෙන් මේ සභාව පිළිගන්නවා. අපි හාමුදුරනේ මම කැමති මූලික කොටම ඔබ වහන්සේ ගාවට එන්න. ඒකට කාරණා දෙකක් තියෙනවා. පළමු කාරණාව සාමාන්‍යයෙන් සභාවක ස්වාමින් වහන්සේ නමක් වැඩම කරපුවාම උන්වහන්සේට කොහොමත් ප්‍රමුඛතාවය දෙනවා. ඒක හැබැයි මෙතනින් එහාට තවත් හේතුවක් මම කැමති මතු කරලා ගන්න. ඒ තමයි මුස්ලිම් භක්තිකයෙක් පිළිබඳව ඉස්ලාම් දේශපාලනඥයෙක් පිළිබඳව කතා කරන්න ස්වාමින් වහන්සේ නමක් වැඩම කරපුවාම ඒක වෙනම ආකාරයකින් බලන්න පුළුවන්. අපි හාමුදුරනේ මේ එම්.එච්. මොහොමඩ් කියන දේශපාලන චරිතය වෙනුවෙන් කතා කරන්න ඔබ වහන්සේ මෙතෙන්ට වඩින්නේයි. මට ඒකයි දැනගන්න පළමු කාරණාව. ඔව්. ඇත්තටම මේ මම මුලින්ම අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන. මම දැකලා තියෙනවා ඇත්තටම එම්.එච්. මොහොමඩ් මහත්තයා කියන්නේ විශේෂයෙන්ම මම එන්න හේතු වුණේ එතුමා මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම ඒ මුස්ලිම් ජාතිකයෙක් වුණාට ඒ වගේම මුස්ලිම් හොඳ භක්තිකයෙක්. නමුත් එතුමා ඒක
ආගමට පමණක් සීමා කරේ නැහැ. එතුමා සෑම ආගමක් එක්කම මම කියන්නේ බෞද්ධය පමණක් එක්ක කියලා මේ රටේ ජීවත් වෙන කතෝලික, හින්දු අනිකුත් සෑම අයත් එක්කම ඊටාම සමීපව ආශ්‍රය කරලා මම දන්නේ ඇත්තටම 1960 දශකයේ ඉඳලයි මම එම්.එච්. මොහොමඩ් මහත්මයා දකින්නේ. ඒ දකින්නේ අනගාരിക ධර්මපාලතුමාගේ මූලස්ථානය වන මහා බෝධි සමාගම් මූලස්ථානයේදී. එතුමා නිතර එනවා මගේ ගුරුදේව හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නායක හාමුදුරුවෝ හම්බ වෙන්න. ඒ වෙන කාලේකට මගේ වයස අවුරුදු 10ක් 12ක් කුඩා ළමයෙක් මම මහාන වෙලත් නැහැ. නමුත් මම දැක්කා එතුමා පන්සලට ඇවිත්ලා තවත් වෙන බෞද්ධෙක් එනවා හා සමානව අපිට කොයි වෙලාවකවත් තේරුනේ නැහැ එදා මේ ඉන්නේ මුස්ලිම් ජාතිකයෙක් කියලා. ඒ තරමටම සමාජය තුල එතුමා හිටියෙත් තවත් මේ රටේ ජීවත් වෙන අනිත් මොකද බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ. ඇත්තටම අපි නම් හිතුවේ ඒ කාලෙත් මෙයා බෞද්ධයෙක් කියලා. මොකද ඒ වගේ ගතිගුණ තමයි තිබුණේ. ඉතින් මෙතන තිබිච්ච අනිත් එක විශේෂත්වය තමයි මෙතුමා දේශපාලන ජීවිතයේදී එතුමා සැලකුවේ මේ මුස්ලිම් අයට විතරක් නෙවෙයි වැඩිපුර සැලකුවේ බෞද්ධයින්ට. බෞද්ධය කියනවා නම් ඇත්තට අනිත් පැත්තෙන් කියනවා නම් මේ ලාංකික සිංහල ජාතියෙන් තමයි සැලකුවේ. මට මතකයි එතුමා 1960 දශකේ හිටිය ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ටර් වෙලා ළඟම බාරෝ හිටිය. ඒ කාලේ මහා බෝධි සමාගම කොළඹට හුඟක් ළමයි ගිහිල්ලා පන්සල් වල හිටපු අය ඒගොල්ලෝ රස්සාවල් ඉල්ලුවා. හිටපු සෑම දිනකටම රස්සාවල් ලබා දුන්නා. ඇත්ත වශයෙන්ම තිබුණේ එතුමාට ඒ වෙලාවෙම වුණා හුඟක් දුරට තිබුණා එහෙම් පිටින්ම මුස්ලිම් ජාතිකයන්ට විතරක් බෙදන්න. නමුත් එතුමා එහෙම කරේ නැහැ. කාටත් පොදුවේ කරා. ඒ වගේම කොළඹ මම දන්නේ මේක මේ අහගෙන මේ වැඩසටහන අහගෙන ආය මොනවා හිතනවද කියලා. මම හැමතිස්සෙම ආශ්‍රය කරේ බෞද්ධයෝ පමණක් විතරක් නෙවෙයි. හැමතිස්සෙම ආශ්‍රය කරේ වෙනත් ජාතීන්. මට මතකයි මගේ පන්සල ජම්බදේව සාංචි චේතියගිරි විහාරේ ඒ විහාරේ පූජා කරේ මුස්ලිම් ජාතිකයෙක්. ඒ ඉඩම විතරක් පූජා කරලා විතරක් නෙවෙයි හදන්නේ 1947 ඒ විහාරය හදන්නත් රුපියල් 25000ක් පූජා කරේ මුස්ලිම් ඒවකට හිටපු නවාබ් භෝපාල් කියලා. ඒ නිසා ඒ වගේ දැන් තියෙන නිසා තමයි මම හිතුවේ මේ එම්.එච්. මොහොමඩ් මහත්තයත් මෑත යුගයේ මම දැකපු හොඳම සෝෂල් වර්කර් කෙනෙක්. සමාජයේ වැඩ කරපු හොඳ කෙනෙක්. ආගමට විතරක් නෙවෙයි විවිධ අංශ වලින් එතුමා ගැන අපිට හිතන්න එතුමා හුඟක් දුරට ලංකාව දෙකඩ කරේ නැහැ. එතුමාටත් පුළුවන්කම තිබුණා එතුමා දරපු තනතුරු වල හැටි අලුතෙන් පක්ෂයක් හදාගෙන ගිහිල්ලා අලුත් කණ්ඩායමක් බිහි කරන්න. නමුත් මම දැක්කේ නැහැ එතුමා කවදා එතුමා හිටියේ ඒවකට පැවති ප්‍රධාන දේශපාලන ධාරාවත් එක්ක. හිටියේ සිංහල ඇත්ත හිටියේ කතෝලික ඇත්ත හිටියේ මුස්ලිම් ඇත්ත. නමුත් කොයි වෙලාවකවත් කිව්වේ නැහැ අපිට වෙනම මුස්ලිම් පක්ෂයක් ඕන අපි අපේ අය රැක ගන්න අපිට වෙනම දෙයක් එතුමා දැනගෙන හිටියා. අපේ අය රැකෙන්න නම් අපි ඉන්න ඕන ප්‍රධාන වෘක්ෂයේ ප්‍රධාන කඳ සමග කියන එක. දැන් මට මෙහෙමත් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා මේ වෙලාවේ. මේ වෙලාවේ මම කැමති ආදරණීය පුත්‍රයා ගාවට යන්න ඉස්සෙල්ලා. දැන් හුසේන් මොහොමඩ් මහත්මයා දැන් අපේ හාමුදුරුවෝ කියනවානේ මෙහෙම කතාවක්. එතුමා මුස්ලිම් මිනිස්සුන්ටත් වඩා අනිත් අයට සැලකුවා කියලා. මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ මේ ඔබතුමාලගේ පවුලේ හැසිරීම කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් අපේ හාමුදුරුවෝ කියනවා පන්සල් වලට ඉඩම් පරිත්‍යාග කරපු මුස්ලිම් මිනිස්සුන්ටත් වඩා අනිත් මිනිස්සුන්ට සැලකපු එහෙම මුස්ලිම් භක්තිකේ කොහොමද දේශපාලනය කරේ කියන එක. ගෙදරදී මොන වගේ අදහසක්ද එතුමා දරුවේ? මම කැමති පොඩ්ඩක් එතුමාගේ පියා යන මුත්තා ගැනත් කතා කරන්න. එතුමා මුත්තා තමයි ඔනරබල් එම්.සී. අබ්දුල් රහ්මාන් වැලිගම ඉපදිච්ච කෙනෙක්. එතුමා තමයි ලංකාවේ පළවෙනි මුස්ලිම් නියෝජිතයෙක් ස්ටේට් කවුන්සිල් 13 කවුන්සිල් එකේ. එතුමා කිට්ටුවම ආශ්‍රය කළ දෙන්නෙක් ඉන්නවා මොන්ටික් ජයවික්‍රම මහත්තයාගේ සීයා. දෙන්නම එකට තමයි හිටියා වැලිගම. එතුමා ආණ්ඩුවේ කාලේ පත් කෙරුවා ස්ටේට් කවුන්සිල් එක. ඒකම ඒ ගමේ මාතර වැලිගම හුඟක් සේවය කළ දින සිංහල ගම්වාසීවලට ගම්වලට. අද ගිල බැලුවොත් මාතර එයාගේ ඔන්ඩර් අබ්දුල් රහ්මාන්ගේ තාත්තා පියා මාතර පල්ලියේ පූජා මිනිස් තාම එතුමාට පූජා කරනවා.
හරියට උදව් කරලා තිනා ಜಾති ભેද බලන්නේ නැතුව ආගම් ભેද බලන්නේ නැතුව හරියට උදව් කරලා මුස්ලිම් බෞද්ධ කට්ටියට. ඒ වගේම එතුමාගේ පියා කොළඹටදී බිස්නස් පටන් ගත්තා. එදා ඒකේ පළවෙනි බිස්නස් තමයි නුවර මාකට් එක. එතුමා තමයි හැදුවා. ලැක්සෝල් ස්ට්‍රීට් එකේ. එළවලු නුවරින් ගෙනලා එළවලු බිස්නස් පටන් ගත්තා. එතුමා තමයි මාතරෙන් සිංගල වෙළඳ ගෙනාව ලංකාවට. එදාට උදව් හිටියට. ඒකෙන් තමයි ආරම්භ වුණා. අද ආරම්භ බැලුවා මාකට් එක ආරම්භ බැලුවත් තනිකර මාතර සිංගල වෙළඳ තමයි ඉන්නවා. ඒව සිවක් කියලා ಜಾති වේ බලන්නේ නැතුව. ඒ විතර නෙවෙයි. එතුමා පියා පළවෙනි වතාවට මාලිගට ආසනයේ නාගරික මන්ත්‍රීවරයෙක් පත් වෙනකොට එතුමා පන්සල් දෙකකට ඉඩම් දීලා තිනවා. එකක් ජයන්ත විශ්වවිද්‍යාල මාවත තව එකක් මාලිගට ප්ලේස් එකේ. ඒකම කෙත්තාරම මූලික ආරම්භ කරනකොට අපේ පවුලෙන් තමයි උදව් කරනවා. දායකයෙක් ඇතුළේ ඉඳලා තිනවා. මෙවැනි විෂය තමයි අපේ පුළු පරම්පරාව කරාම බෞද්ධ ආගමට ගුරු සේවය. ඒකම තමයි මම මේ ප්‍රශ්නේ අහන්න මේ හේතු වෙන්නේ හින්දා මහත්මයා. දැන් මේ රටේ සමහර තැන්වල ඇතිලා තියෙන ප්‍රශ්නත් එක්ක බලපුවාම කොහොමද එහෙම ආගමික සහජීවනයක් මේ රටේ තියාගෙන සහ පවත්වාගෙන යන්න මේ රටේ දේශපාලඥයෝ වැඩ කරේ කියන එක. මම කියන්නේ එන්න එතනදී ඔබේ පියා ඊටාම ශ්‍රේෂ්ඨ චරිතයක් වෙනවා. පන්සලත් එක්ක ඊටාම සමීපව ගනුදෙනු කරන අදටත් ස්වාමින් වහන්සේලා එතුමා ගැන කතා කරන්න සාකච්ඡා වලට එනවා කියලා කියන්නේ එහෙම මිනිස්සු උපයාගත්ත දේශපාලඥයෝ හරි අඩුයිනේ. එතකොට එවැනි තැනකදී එතුමා මේ රටේ ජාතික සමගිය වගේ විෂයන් සම්බන්ධයෙන් දැරුවේ මොන වගේ අදහසක්ද? එතුමා මට මතකයි අවුරුදු 60 ගානේ එතුමා නොයෙක් කියලා කියද එතුමාට හොඳ යාළුවෙක් හිටියා එතුමාට වී.එස්. සුගතදාස කියලා. දෙන්න එකට තමයි හිටියා. ඒකේ ඉසුදිරි බේකරි මුද්‍රණයත් ඒ තුන්දෙනා තමයි මේ වෙලාව සාකච්ඡා කරනවා. මේකෙන් තමයි එතුමාට සම්බන්ධ කරන බෞද්ධ කට්ටිය සම්බන්ධ. එතුමා නිතරම කියන දේ තමයි ගෙදර තෙනවා ලොකු මුස්ලිම් කට්ටිය එනවා. හැම වෙලාවෙම කියන දේ තමයි අපි මුස්ලිම් වුණොත් හැම ජාතික පක්ෂයක ඉන්න ඕනේ. UNPO ශ්‍රී ලංකා නිදහස් සම සමාජයක එකට පා වෙන්න අපිට තනියම පක්ෂයක් අවශ්‍ය නැහැ කියන එතුමාගේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මුස්ලිම් ජනවර්ගය නියෝජනය කරමින් වෙනම දේශපාලන පක්ෂයක් ඕන නැහැ කියලා අදහස් හිටියා. ජාතිය දේශපාලනේ ඒකම මට හොඳට මතකයි. දැන් ගාම් දිස්නාක නෑ. AHM අශ්රෆ් එමෙතුමා එතුමා තාත්තා බලන් ආවා ගෙදරට. එදා මම ගෙදර හිටියේ නෑ. ඒ වෙලාවේ මට කාකටදී යා දේශපාලන පක්ෂයක් පටන් ගන්නවා කියලා. ඉතින් නොයෙක් කාණු කියලා තියයි මම පියාට දන්න මොනවද? ඒ වෙලාවේ එතුමා දුරකථනයෙන් කතා කරලා ගාම් දිස්නාක ගෙන ගත්තා ගෙදරට. දෙගොල්ලම කිව්වා අශ්රෆ්ට උඹ පක්ෂයක් පටන් ගන්න එපා. උඹට ඕනත් එක්සත් ජාතික පක්ෂයේ එක්සත් එක්ක වෙලා උඹ මඩකොළොප්ප අපි ආසනයක් දෙන්න. උඹට සේවය කරපන්. හරි අමති වුණා මඩකොළේ මෙච්චරක අපි අමති කෙනෙක් පත් කරලා UNP. අපි ඔබතුමාව අමති කෙනෙක් කරනවා කියලා කීප දේ. ඒ අන්තිම කරන යා කැමති වෙලා ගිහලා ඒක මට දන්නේ නැහැ. පස්සමද ආරංචි ඇටියට ඊට එතන හිටියා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒ කට්ටිය මිනිහව එක්සත් ජාතික වුණාට ගන්නද? ඒක තමයි වෙච්ච දේ. තේම වෙලා කියන මේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒකට පස්සේ එතුමා කියන තියෙන පක්ෂය පටන් ගන්න වෙලා කියලා තියෙන කියලා හම්බෙන්න ඉතින් යා කියන්නේ ප්‍රේසයෙන් කරන්න ඕනේ මේක වැඩි දියර ගියොත් සිංගල මුස්ලිම් ගස්තනක් වෙයි කියලා. එතුමා එදා අවශ්‍යත කිව්වා. ඒකට පස්සේ ඒක එයා කල්පනා ඉඳලා තමයි අධ්‍යාත්සාලි මහත්මිය කියන පක්ෂය පටන් ගත්තා ජාතික පක්ෂයක් ඇත්තට. මැරෙන්න ඉස්සර එම පියා කිව්වද ඒ සේන ඉස්සික්කවල මැරෙන්න ඉස්සර එක පල්ලියක් දෙන්නම යනවා බුලස් රෝඩ් එකේ. එදා ඉවර තාත්තා කාර්ය කරලා අත ඉඹලා ඒ කියලා තියෙනවා මම දැන් යනවා ඉලෙක්ෂනේ පස්සේ අපි ඔක්කොම එක්ක වෙන්න ඕන. අපිට මුස්ලිම් වෙන්කොල්ල එක්ක වෙලා අපි එදා කීප දේ තමයි. ඉතින් දේශපාලන සංස්කෘතිය අද වන විට
මොන වගේ අදහස් මේ සමාජය තුළ පැල කරලා තිබුණත් පැල වෙමින් තිබුණත් ඉතාම ප්‍රායෝගිකව මේ රටට ආදරය කරපු දේශපාලඥයෝ කවදාවත් මේ රට බෙදන්න හැදුවේ නැහැ. එහි ප්‍රතිඵලය තමයි අදටත් එවැනි දේශපාලන චරිත වෙනුවෙන් අපි මේ විදිහට කතා බහ කරන්නේ. ඒ අය පිළිබඳව කතා කරන්නේ ඊළඟ පරම්පරාවල් වලට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඒ අය ඉතුරු කරලා ගියපු නිසා. එහෙම චරිතයක් වෙච්ච එම්.එච්. මොහොමඩ් මැතිතුමාව ඔබතුමා හඳුනාගන්නේ කොහොමද සත්සාරි මහත්මයා? පියෙක් වගේ කෙනෙක්. කිට්ටුවෙන්ම ආශ්‍රය කෙරුවා. කිට්ටුවෙන්ම පුතාලටත් වැඩිය ගමන් ගිහිලා දින මම කියලා කියන්න පුළුවන්. ඒ තරමට කිට්ටුවේ. එතුමා කතානායක වුණාට පස්සේ එතුමාත් එක්ක උදේට පාර්ලිමේන්තුවට යනවායි අවසර එනවායි. එයාගේ උත්සව ඔක්කොටම මම යනවා. පිටරට යනකොටත් මම සම්බන්ධ වෙනවා. පුදුම කැරක්ටරයක් කියලා කියන්න පුළුවන්. කවුරුත් හිතන්නේ නැහැ එම්.එච්. මොහොමඩ් මහත්තයා මෙහෙමද කියලා. විනෝද වෙන්න ඕන තැන විනෝද වෙනවා. එතුමාගේ ආගමික වැඩ කටයුතු ඒ වගේම මම හිතන්නේ කිසිම මුස්ලිම් නායකයෙකුගේ ගෙදර හෝ වගේ ආගමික කටයුතු වෙනවා කියලා. හැම මාසෙම ඒ පූජකවරුන්ගේ දින අරගෙන එතුමා එක ලොකුවට සමරනවා. ඔක්කොටම එන්න කියනවා. ඒ තරම් ලස්සනට වැඩේ කරනවා. ඒකට ඒකටත් මාව සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි පන්සල් වලට ගියා. මම බාණගල ස්වාමීන් වහන්සේගේ පන්සලට පළවෙනියෙන් ගියේ එම්.එච්. මොහොමඩ් මැතිතුමාත් එක තමයි. එදින තමයි අපි දෙන්න සම්බන්ධතාවය ඇති වුණේ. අපි ස්වාමීන් වහන්සේ ඒ වගේ හැම වෙලේම සමහර එතුමා බොරැල්ල ආසනෙට එනකොටත් එතුමා කොමියුනිස්ට් පක්ෂයෙන් පටන් ගත්තේ දේශපාලනේ 64. ඊට පස්සේ එතුමා බොරැල්ල ආසනේ තරඟ කරලා විවියන් ගුණවර්ධනට පරදිනවා. ඊට පස්සේ එතනින් එයා නැගිටලා එන්නේ. එතකොට සිංහල බෞද්ධරයක් ඉන්න සීට් එක තමයි බොරැල්ල ආසනේ. එතනින් മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියන්නේ මුස්ලිම් කෙනෙකුට අද පුළුවන්ද? ඔබතුමා ආපු ප්‍රශ්නෙට උත්තරයක් ඕක තමයි. එදා තිබිච්ච දේශපාලන වාතාවරණය අද තියෙන දේශපාලන වාතාවරණය අරන් බලන්න. එදා හිටපු නායකයන් ජ්‍යෙෂ්ඨ නායකයෝ, ශ්‍රේෂ්ඨ නායකයෝ, අවංක නායකයෝ. අද ඒ ක්වොලිටිය නැහැ. දේශපාලන පක්ෂ ගත්තොත් හරි එහෙමයි. ස්වාමීන් වහන්සේලා ගත්තොත් හරි එහෙමයි. අපිට පරණ ස්වාමීන් වහන්සේලා ගත්තාම දැන් මේ ස්වාමීන් වහන්සේලා වගේ අප මල්වත්ත මහානායක ස්වාමීන් වහන්සේලා. ඇයි අපි ඔච්චර ගරු කරන්නේ? ඒ තරම් ජනතාවත් එක්ක කිට්ටුවෙන් ඉන්නේ. පොඩි පිරිසක් තමයි රට ගිනි තියන්න හදන්නේ. ඔබතුමා කිව්වේ ඇයි මේ ප්‍රශ්නේ දැන් එන්නේ කියලා. ඉස්සර ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. සිංහල මිනිහාගේ ගෙදර මුස්ලිම් මිනිහා ඉන්නවා, මුස්ලිම් මිනිහාගේ ගෙදර සිංහල මිනිහා ඉන්නවා. ජාතික සමගිය ගැන කතා කරුවා, එකට කෑවා, බිව්වා, ව්‍යාපාර කරුවා, ගමන් ගියා, ඔක්කොම කරුවානේ. අද ඒක නැති වුණේ ඇයි? අපි ඒක සම්පූර්ණයෙන් අරවගත්ත අපේ දේශපාලන වාසියට. දේශපාලන වාසියට අර උසේන් මොහමඩ් මැතිතුමා කිව්වා වගේම සියලුම නායකයන් කිව්වා ජාතික දේශපාලනය තමයි සුළු ජාතියෙන් ඉන්න ඕනේ කියන ඒ කතාව ආන්නේ නැතුව ගිහිල්ලා තනියම ගිය එකෙන් වෙච්ච විපාතය තමයි මේක. හරි? ඒක මෙතුමා කිව්වා වගේම එතුමා මැරෙන්න ඉස්සර ඒක අඳුනාගත්තා. ඒ කියන්නේ දැන් මේ පක්ෂයේ මම තියාගෙන ඉන්න ජාතික සමගි පෙරමුණ එතුමා මේ පක්ෂය ඇදුවේ මුස්ලිම් කොංග්‍රස් එක වහලා දාන්න ඕනේ කියලා ගුඩ් බයි කියලා ඉවරයි. ඒ වගේ තීන්දුව తీරන ගත්ත වෙලාවේ එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ අනිත් අපිට කතා කරන්නම ඕන සිද්ධිය තමයි දෝෂාභියෝගය. ඒක තමයි මුළු රටේම මිනිස්සු බලන් ඉන්නේ මොකද අපි කියන්න ඉන්නේ කියලා. දෝෂාභියෝගය ගැන කතා කරනකොට මිනිස්සු යාට දොස් කිව්වා. ඒ කියන්නේ අපි මෙහෙම පැහැදිලි කරගමු. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දෝෂාභියෝගය කියන වචනේ එන්නෙම එතුමාගේ කතානායක කාලේ. පළවෙනි අත්දැකීම. ඔව්. එතුමා කතානායක වුණාට පස්සේ ඒ පාර්ලිමේන්තු දැන් මම පාර්ලිමේන්තුවේ එතුමාත් එක්කම ගිහිල්ලා ඉන්න නිසා මම දන්නවා එනේ හැම එක්කෙනාම පක්ෂ භේදෙන් හැම එක්කෙනාම බැලුවා. සමහර මිනිස්සු අපොයින්ට්මන්ට් ගන්න නැහැ. වෙලාවක් ගන්න දෙවිලා ඉන්නවා. ඒක ලේකම්තුමා කියනවා සර් මේ වෙලාවක් නම් ගත්තේ නැහැ. නෑ කමක් නැහැ වුණ. මන් නිකන් ඉන්නේ යවන්න. ඒ විදිහට ගෙදර වුණොත් හරි උදේට ගියාම කොහමද 400ක් ඉන්නවමයි ගෙදර. ඒ හැම එක්කෙනාටම එන්න කියලා තේ එකක් දීලා කතා කරනවා. වැඩේ වෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ අර කතා කරන ශෛලිය ඒ එන්න කියලා වාඩි කරනකොට ඒ මිනිසුන්ට හිත පිරෙනවා. අද ඒක නෑනේ. අද දේශපාලන අධ්‍යයගේ ටෙලිෆෝන් එකේ තියෙන සිකියුරිටි කාර්යය ගාව. නැත්නම් ඩ්‍රයිවර් ගාව. එදා එහෙම නෙවෙයි. එදා ටෙලිෆෝන් කරනවා ආයෙ එම්.එච්. මොහොමඩ් කියනවා. දැන් ෆෞසියා මැතිතුමාට ගත්තා යස් කියනවා. ඒ වගේ මිනිස්සු අදටත් තවමත් ඉන්නවා දේශපාලනේ. ඒ වගේ චොච්චමත් තමයි අද දේශපාලන කරන කට්ටිය ඉන්නේ. අනිත් ඔක්කොම සිකියුරිටි කාර්යය ගත්තේ. දැන් මේ ෆෝන් එක තියෙන්නේ සිකියුරිටි කාර්යය කියන්නේ සර් මෙයා කතා කරුවාම එයාට ඕනේ නම් එයාව ගන්නවා මිසක් අර අනිත් කෝල් ටික ආන්සර් කරන්නේ නැහැ. ඒක තමයි අද වර්තමාන දේශපාලනේ. දෝෂාභියෝගය කියලා කතා කරනකොට දෝෂාභියෝග ගෙනලා ගාමිණී දිසානායක ලලිත් වත්ලත් මුදී අබුසාලි මහත්මයා. එයා තමයි එම්.එච්. මොහොමඩ් මැතිතුමාත් එක්ක කිට්ටුවෙම වැඩ කෙරුවේ ඒකේ. ඒකෙදී අලිමිෂක් මහත්මයා ඇවිල්ලා මේගොල්ලන්ගේ නාති. එතකොට මේගොල්ලන් තුන්දෙනාම එයාව පාවිච්චි කරුවා. ගේ ඇතුළට රින් ගන්න පුළුවන් ලේසි මිනිස්සෙක් තමයි අලිමිෂක්. ඕන වෙලාවක යන්න පුළුවන් කියලා. දෝෂාභියෝගය ගෙනලා බාර දුන්නා. මෙතුමා බාර ගත්තා. බාර ගත්තම අත්සමමදි.
එතුමා පැහැදිලි ලෙස කිව්වා මේ වෙලාවට ඉස්සර මට සියලුම අත්සන්තක ඕනේ කියලා. ඒකටත් මම ළඟ. එතකොට ඒ කාලෙම තමයි ලෝක මුස්ලිම් සමුළුව සිදු වෙන්නේ. එතකොට අපි කොකටත් ගෙදර හිටියේ නැහැ වැඩි වෙලාවක්. කියන්නේ ගෙදර මිනිස්සු එනවා අලිමිෂක් මාත්තත් එක කට්ටිය එනවා. ගාමිණී දිසානායක ලලිත් එනවා. ඒ නිසා අපි ඒක අවොයිඩ් කරන්න වෙන් තැන්වල හිටියා අපි. ඉතින් අන්තිමට මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට අපි ආවා මුන්තාස් මහල් එකට. මුන්තාස් මහල් එකේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක කරගෙන ඉන්නකොට එම්.එච්. මොහොන් මැතිතුමා දින වකවානුවේ වෙලාවක් දීලා තිබුණා. මේකට පස්සේ මම මේක රිජෙක්ට් කරනවා කියලා. දැන් රිජෙක්ට් කරන ලියුම ගැව්වේ රෑ. හරි? ඒකට තොණ්ඩමාන ඇමතුමා හේමා ප්‍රේමදාස ආර්යාව ඔක්කොම ඇවිල්ලා එම්.එච්. මොහොන් මැතිතුමා බල කෙරුවා. ඒත් එයා කිව්වේ නෑ. මම බාර අරගෙන තියෙන්නේ. හැබැයි මේක නම්බර ටික ආවේ නැත්තම් මම මේක රිජෙක්ට් කරනවා. නම්බර දිනුවා නම් රිජෙක්ට් කරන්න බෑනේ කාටවත්. නම්බර නැත්තම් මම රිජෙක්ට් කරනවා කියලා. ඒ වගේම නම්බර එනවා. ඒ වෙනකොට ප්‍රේමදාස මහත්තයා නිකම් මිනිසෙක් නෙවෙන්නේ මේ රටේ ඉන්න වැඩකාරයෙක්. එයා මොකද කරුවේ? කෙලින්ම ගිහලා පාර්ලිමේන්තුවට බැස්සා. බැස්සැටිම එක්කම ගිහලා පඩිපෙළේ යත් එක වාඩි වුණා. පාර්ලිමේන්තුවේ පඩිපෙළේ යත් එක වාඩි වෙලා ඡායාරූපය ආව රූපවාහිනියේ ඔක්කොම ගියා ප්‍රේමදාස මහත්තයාත් එක්ක ඔක්කොම මන්දිරවල ඉන්නවා. දැන් මේ අස්සම් කරපු කට්ටියත් අන්න පඩිපෙළේ වාඩි වෙලා මේක තමයි රටේ දේශපාලන අද තත්ත්වය වාඩිලා ගියා. පස්සේ එතුමා රිජෙක්ට් කරුවා. ඒකට රිජෙක්ට් කරලත් එතුමා වෙලාවක් දීලා තිබුණා ප්‍රේමදාස ජනාධිපතිතුමාට මේ වෙලාවට පස්සේ තමයි මේක නිදාස් කරන්න ඕනේ කියලා. මේක කවුරුත් දන්නේ නැති ඇත්තක්. හරි? හුසේන් මොහොන් මහත්තයාත් දන්නේ නැහැ මේක. මම අද කියන කම්ම. හරි? එතකොට මුන්තාස් මහල් එක අපි වාඩි වෙලා ඉන්න අපේ ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට මම මේ පැත්තේ එතුමා මැද ඉඳගෙන දැන් මේ ඇරබික් ලෝක මුස්ලිම් සමුළුව ගැන කතා කරනවා. ඊවනිං ඔබ්සර්වර් තිබුණා එදා. ඒ කාලේ මතක ඇති ඔයගලන්ට. ඊවනිං ඔබ්සර්වර් එකේ එඩිටර් එකටම කියලා එනවා. කියන්නේ ප්‍රේමදාස මහත්තයම යවලා ඇති. ඇවිල්ලා එයා කියනවා ගරු කතානායකතුමනි ඔබතුමා මේ කොන්ෆරන්ස් එක ගැන කතා කරන්නේ. මම ඇවිල්ලා තියෙන වෙන දෙයකට. මොකද කියලා ඇහුවා. ඔබතුමා ඉම්පීච්මන්ට් එක ඩිස්මිස් කරුවාලු. කියලා මිනා he broke the ice. මුළු මීඩියා එකටම ඇරලා දැම්ම මේක රිජෙක්ටඩ් නේද කියලා. මොමන් මතල දැන් තරහා ගිහිල්ලා. ඒ කියන්නේ වෙලාවක් ඔක්කොම දීලානේ තියෙන්නේ. ඇයි මේක වේලත් වෙන කිව්වේ කියලා. දැන් මේ මට මේම කකුලෙන් ගැහුවා. කල see this bugger කියලා. එහෙම තමයි බැන්නේ. මම කිව්ව එක කරුවේ නෑ. මම රිලීස් කරන එක ඉන්න නැතුව එයා පැනලා මේ නිදාස් කරුවා. ඒකෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොමන් මාත්‍යා මිනිස්සු දන්නේ නෑනේ මේ නම්බරේ නෑ කියලා. මිනිස්සු හිතුවේ ඇත්තටම මේ නම්බර ඔක්කොම තියෙනවා. තීති කතානායක පක්ෂපාතීව වැඩ කෙරුවා. මේ තොණ්ඩමාන ඇමතුමා ගිහිල්ලා මේ හේමා ප්‍රේමදාස ගිහිල්ලා මේ කෙරුවා කියන එක කතාව ඒක ලොකුවටම දිගටම ගියා. ඉතින් ඒ වගේ චරිතයක් එම්.එච්. මොහොන් ඇතුමා කියන්නේ. ඒ වගේම තමයි එතුමා පවුලත් එක්ක තිබිච්ච බැඳීම. ඒ විශේෂයෙන්ම එතුමාගේ ආර්යාව මම හිතන්නේ නෑ මේ රටේ කිසිම දේශපාලනඥයෙක් ඔය වගේ ඇති කියලා. හරි මේක ඇත්ත කතා කරන්නේ. ඒ තරම් එතුමියත් එක්ක ලැබියාව මේක ඔක්කොම ගිහිල්ලා හිටියා නූරෙලිය. නූරෙලිය ගියේ ඉඳලා ඊටපු වෙලාවේ තමයි එයා නැති උනේ. එයා නැති වුණ වෙලාවේ ටගල් ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතකොට ටගල් චොපර් එක දෙනවා හෙලිකොප්ටරේ බොඩිය ගේන්න කියලා. අපි බොඩිය ගෙනාවා මෙයාට කොළඹෙන් බාරගත්ත ඔක්කොම කටයුතු අපි කෙරුවා. ලස්සනටම කෙරුණා කියලා මුළු බෞද්ධ ජනතාවම බොරල් ආසනේ අර බෞද්ධ කෙනෙක්ගේ මරණයකට කොහොමද සරසන්නේ? ඒ විදිහට සරසලා තිබුණා ඒ පාරවල් ටික. ඒගොල්ලන්ගේ අම්මා කෙනෙක් නැති වුණ විදිහට. ඒ වගේ කනෙක්ෂන් තිබුණා. ඒකට එදා තමයි මොහොන් මහත්තයා කඩා වැටුනේ. එදා තමයි මම දැක්කම්. සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා අම්මා තාත්තව මැරුණාම වල්ලලා එනවනේ. ඊට පස්සේ පැත්ත බලාත යන්නේ ආයෙත් අවුරුද්දකට ඊට මේ අද කාලේ හැටියට භාගයක් ඒකට යනවා. අනිත් භාගය ඒකත් වැරදි කියලා කියන මිනිස්සු ඉන්නවා. එතකොට ඒ භාගය තමයි යන්නේ නෝම්බි අවුරුද්දේ හජ් අවුරුද්දේ ගිහිල්ලා අම්මා තාත්තට ආගම කියලා එන්නේ. අද කාලේ එහෙමයි තියෙන්නේ. මොහොමඩ් මහත්තයා මැරිච්ච දවසේ ඉඳලා මට කිව්වා ඔයා කීයටද ෆ්‍රී වෙන්නේ එදාට ඒ වෙලාවට මට කෝල් එකක් දීලා එන්න ඕනේ මම දිගටම දවස් 40ෙම යන්න ඕනේ විශ්වාස කරන දවස් 40 වෙනි දානේ දෙනකම්ම ඊට පස්සේ එතුමා ගියා මම නැතුවත් ගියා ඒ දවස් 40ෙම මාත් සමගම කුප්පියවතට ගිහිලා එතුමාගේ බිරිඳට එතුමා ආගම කියලා තමයි එතුමා එන්නේ ඒ වගේ ලැබියාවක් තිබිච්ච දේශපාලනඥයෙක් ලංකාවේ දේශපාලනයේ කියවද්දී එම්.එච්. මොහොමඩ් මහත්මයාගේ නම ඉතාම තදින් කියවෙන තැන තමයි අපි කලින් කතා කරපු දෝෂාභියෝගයේ වෙලාව. ඔබ හිතා ගන්න පුළුවන් එවැනි පරිසරයක් තුළ
කතානායකවරයාගේ භූමිකාව අපි දේශපාලනයේදී හැමතැනම දකින්නවානේ පාර්ලිමේන්තුවක් ඇවිලනකොට කතානායකවරයාට එන බලපෑම සහ පීඩනය මොන වගේද කියන එක. දැන් අන්න ඒ වාතාවරණයත් එක්ක එතුමා ගැන අපි බොහෝ දුරට කතා කරනවා. දැන් එතනින් එහාට ගියාම ඔය දේශපාලන භූමිකාවෙන් එහාට ගියාම සමාජ සේවකයෙක් හැටියට එතුමා කොහොමද කියලා මම කැමතියි යුසුෆ් මහත්මයාගෙන් දැනගන්න. එම්.එච්. මොහොමඩ් මහත්මයා ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධ වුණේ දේශපාලනඥයෙක් වුණා. හැබැයි දේශපාලන පැත්තෙන් ඔහු දේශපාලන ගමන යන ගමන් විවිධ සමාජ ප්‍රශ්නයටත් අත ගහනවා මැදිහත් වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. Tamanගේම කැමැත්ත, Tamanගේම උවමනාව, ඒ වගේම සාමාන්‍ය මිනිස්සු ඒ ප්‍රශ්න ඌට ගේනවා. කලින් සඳහන් කරුවා වගේ ඊ타මත්ම නිහතමානී පුද්ගලයෙක් ඕන කෙනෙක්ට ඔහු එක්ක කතා කරලා අදහස් හොමාරු කරගන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ නිසා සමාජ ප්‍රශ්න කීපයකට ඇඟිලි ගෑවා. ඒ වගේම විශේෂයෙන් කොළඹ පාසල් අධ්‍යාපනය පිළිබඳව සෑහෙන දුර මේ ඔහුගේ මහන්සියෙන් පාසල් දියුණු කරන්න, පාසල් වලට අවශ්‍ය පහසුකම් ලබා දීම යනාදී කටයුතු කෙරුවා. ඒ වගේම ඔහු මුස්ලිම් භක්තිකයෙක් වුණාට ඔහු දේශපාලන වශයෙන් උත් මානුෂික වශයෙන් උත් ක්‍රියා කෙරුවේ සාමාන්‍ය පුද්ගලයන්ව ආශ්‍රය කරන පුද්ගලයෙක් හැටියට. ඔහු ඒ නිසා තමයි අර අනිත් ආගමික කට්ටිය වුණත් ඔහු එච්චර ගරු කෙරුවේ. හැබැයි එහෙම කරද්දී Tamanගේ ආගම ගැන Tamanගේ ආගමික කටයුතු වල අත්හැරියේ නැහැ. ඉතින් දෙපැත්තෙම ඔහුට හොඳ පිළිගැනීමක් තිබුණා. අනිත් එක මම දන්න තරමට මම ඔහුත් එක්ක දේශපාලනය කෙරුවේ නැහැ. හැබැයි මම දන්න තරමට දේශපාලනට විරුද්ධ වෙච්ච අය පවා කිසි වෛරයක් ඔහු දැක්ුවේ නැහැ මම දන්න තරමට. දේශපාලන මතභේද තියෙනවා. අනිත් එක එම්.එච්. මොහොමඩ් මහත්මයාගේ වැදගත් අංශයක් තමයි ඔහු ප්‍රතිපත්තිමය දේශපාලනය කෙරුවේ. ඒ නිසා තමයි ඔහු එක්සත් ජාතික පක්ෂයේ සෑහෙන කාලයක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඊට පස්සේ කතානායක වෙලා හිටියේ. ඔහු ආගමික අනන්‍යතාවයවත් ජාතිය අනන්‍යතාවයත් පාවිච්චි කරුවේ නැහැ ඡන්දෙට. ඔහුගේ සේවය, ඔහුගේ ප්‍රතිපත්තිය, ඔහුගේ මේ දේශපාලන පක්ෂයේ සමාජිකත්වයේ තියාගෙන ඒ ප්‍රතිපත්තිය තුළ වැඩ කරපු නිසා ඔහු කාගෙත් පැසසුමට ලක් වුණා. ඉතින් මම දකින්නේ එම්.එච්. මොහොමඩ් මහත්තයාගේ තනතුරු වලටත් වඩා ඇමතිකම්, කතානායකකම්ටත් වඩා ඔහු සමාජයේ හොඳ ආදර්ශයක්, හොඳ පුද්ගලයෙක්, මේ අනිත් අයත් එක්ක ආශ්‍රය කරලා Taman රටට සේවය කරන. මොකද දේශපාලනය කියන්නේ මිනිසුන්ට සේවය කිරීමේ මාර්ගයක්. ඒක අපකැප වී සෑහෙන කාලයක් කරපු නිසා තමයි ඒක ඔහුට මෙච්චර ලොකු ගෞරවයක් අද වෙනතුරු ලැබෙන්නේ. එතුමා ජීවතුන් අතර හිටියා නම් මේ 15 වෙනිදා වෙනකොට වයස අවුරුදු 99ක්. ඒ කියන්නේ එතරම් කාලයක් මේ රටට සේවය කරන්නට වාසනාව තිබිය යුතුව තිබුණු කෙනෙක් කියලා අපිට බොහොම විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ චරිතය පිළිබඳව මේ විදිහට කතා බහ කරමින් එද්දී අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේගෙන් අහන්න තියෙනවා කතාවක්. ඒක හැබැයි ඇහුණු කතාවක්. හැබැයි මම කැමති ඒක වඩාත් නිවැරදි කරගන්න ඔබ වහන්සේගෙන් අහලා ඔබ වහන්සේත් ඒකට සාක්ෂි දරනවාද ඒක එහෙමද කියන්න. අවසන් මොහොතේදී ඒ කියන්නේ ඉස්ලාම් භක්තික දේශපාලකයෙක් මිය යන මොහොතේදී පිරිත් දේශනා කරන්න තරමට හාමුදුරුවරු පෙළඹෙනවා නම් කවුරු හරි දේශපාලකයෙක් වෙනුවෙන්. එහෙම දේශපාලකඥයෝ මං හිතන්නේ හරි අඩුයි හොයාගන්න. එම්.එච්. මොහොමඩ් මහතාගේ ජීවිත කතාව ඇතුලේ එහෙම සිද්ධියක් තියෙනවද? මේක සිද්ධියක්, මේක සත්‍ය කතාවක්. මේ මම එතුමා දිවංගත වෙන දිනය දක්වාම එතුමා ආශ්‍රය කරා. ඒ මරණයටත් ගියා. එතුමා හැම ආගමක් ගැනම විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය කියනකට වඩා හොඳයි කියන එක ගෞරවයක් තිබුණා.
ඒ ගෞරවය රැක ගැනීම පිණිස වෙන්නේ නැති එතුමා අන්තිම වෙලාවේ මතක් කරා ඒ ලෙඩ ඇඳේ ඉඳගෙන පිරිත් ටිකක් අහන්න ඕනේ කියලා. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් වඩම්මන්න ඕනේ කියලා. ඉතින් ඔවැනි සිදුවීම් තිබිච්ච නිසා එය දන්නා පිරිස බෞද්ධ අබෞද්ධ හැම කෙනෙක්ම එතුමාට බොහෝම අගය කරා. ඒක සත්‍ය කතාවක්. ඉතින් ඊට වඩා මම දකින්නේ එතුමාගෙන් අද තියෙන අන්තවාදයට විරුද්ධව හිටපු හොඳ ආදර්ශමත් කෙනෙක් හැටියට එම්.එච්. මොහොමඩ් මැතිතුමා මම දකින්නේ. අපි හැමෝටම මට ඇත්තටම මැදිහත් වීමක් කරන්න උවමනා වෙනවා මේ වෙලාවේ. වර්තමානයේත් එක්කනේ මේ ප්‍රශ්නේ අපිට ගොඩක් දැනෙන්නේ. ඒ කියන්නේ ඉස්සර ලංකාවේ අන්තවාදය කියන මාතෘකාව මම හිතන්නේ අපිට එහෙම දරුණුවට දැනලා නැහැ. නමුත් අද වෙන විට මේ තැන් වල හරිය විස බීජ පැලවෙමින් තියෙනවා. අද වර්තමානයේ අන්තවාදයට විරුද්ධ මිනිස්සයාට තමන්ගේ ජාතියත් ගහනවා අනිත් ජාතියත් ගහනවා. එතකොට මේ වගේ පරිසරයක් තුල අන්තවාදයට විරුද්ධව කොහොමද එතුමා නැගී සිටින්නේ? ඇත්තටම එතුමා නැගිටින එකම වාදකය තමයි එතුමා හැම අවස්ථාවකම පන්සලට ගියා. දැන් මුස්ලිම් එක්කෙනෙක් යන්න ඕන මොස්ක් එකටයි, පල්ලියටයි, මුස්ලිම් පල්ලියටයි. ඉතින් මෙතුමා හැමතිස්සෙම එදා හිටපු සමාජයේ හිටපු ඉහළ පෙළේ වැඳමුණු අපේ නායක හාමුදුරුවෝ බහ දකින්නවා. උන්වහන්සේලාට ඇහුම්කන් දෙනවා. උන්වහන්සේලා කියන දේ අහනවා. ඉතින් ඒ නිසා එතුමා මුස්ලිම් ජාතිකයෙක් වුණාට බෞද්ධයෙක් ගාවට යනකොට බෞද්ධයෙක් එතුමා. ඒ අදහස් වලට එතුමා ඒ අනිකුත් ජාති වලට ගෞරව කරා. මම දැක්කා ඔය සෙන්ටර් එකක් තුන මාලිගා වත්තේ අදටත් තියෙනවා මුස්ලිම් කේන්ද්‍රස්ථානයක්. එතුමා ආරම්භ කරලා වැඩ කටයුතු. උතන්ට හැම මාසයකටම සැරයක් කොළඹ ඉන්න ප්‍රධාන පෙළේ හාමුදුරුවෝ වඩම්මනවා. ඒ වගේම අනිකුත් ආගමික නායකයෝත් වඩම්මනවා. මුස්ලිම් උල්මාවරු වඩා මේ ආරාධනා කරනවා. ඉතින් එවැනි වාතාවරණයක් උඩ හැමතිස්සෙම අන්‍යෝන්‍ය සහයෝගය මිත්‍රත්වය ඒ තුලින් වර්ධනය වෙච්ච නිසා කෙනෙකුට විරුද්ධ තව කෙනෙකුට විරුද්ධකම් කරන්න බැරි වුණා ඒක. තුමා හැමතිස්සෙම මේ සමගිය සඳහා පොත්පත් මුද්‍රණය කරලා යම් දේවල් කළා. ඒවා මුස්ලිම් පල්ලි වලටත් යවලා ඒකෙන් මේ අදහස් කරේ තමන් සිටින ප්‍රදේශවල ඉන්න අනිකුත් ජනතාවත් එක්ක සමගියෙන් ඉන්න. තමන් කරනවා නම් තමන් කාට හරි දානයක් දෙනවා නම් ඒක අපේ අයට පමණක් නෙවෙයි අවතින අනිකුත් ආගමික අයටත් දෙන්න කියන එකයි මම අදහස් කරේ. ඉතින් ඇත්තටම ඒ නිසා අපි අතර ලොකු ගස්ඨන තිබුණේ නැහැ. නමුත් තරුණකමට යම් හේතු නිසා අලුත් බලවේග එළියට එනවා. ඒකට ඒ ගණේට අපිට දාන්න බෑ. ඒක නිසා තමයි එතුමට කවුරුත් ආදරෙන් කතා කරේ අපේ එම්.එච්. කියලා. මම ජයවර්ධන මහත්තයා ජයහර් කිව්වා වගේ මොන නමක් කියලා එම්.එච්. කිව්වන් කවුරුත් දන්න මේ කතා කරන්නේ මොහොමඩ් මහත්මයාට කියලා. ඉතින් ඒ නිසා එතුමාගේ අද වගේ කාලයක එතුමා නැතිවීම ගැන අපි ඔක්කොම කනගාටුනවා. අදට මේ මොහොතේ සිටිය යුතුම කෙනෙක් එහෙම හිටියනම් මේ සියලු දෙනාම ඒකරාශී කරන්න එතුමාට ශක්තියක් තිබුණයි කියන එකයි මගේ විශ්වාසය. අදට එතුමා ජීවිතුන් අතර නැතත් හරියට හොයා බලා කරුණු විමසුවොත් ඒ දුන්න පරමාදර්ශය අදටත් ඒ විදිහටම ආදේශ කරගන්න පුළුවන්. හැබැයි ඒක අපේ රටේ දේශපාලඥයෝ සහ සිවිල් ජනතාව පවා සාමාන්‍යයෙන් ඒ වගේ තත්ත්වයක ඉන්නවද කියන එක සම්බන්ධයෙන් අපිට පොඩි ගැටලුවක් නැතුවම නෙවෙයි. හුසේන් මහත්මයා දැන් තාත්තෙක් හොඳම දේ දෙන්නේ තමන්ගේ පුතාටනේ. දැන් එතකොට මේ සමාජය දිහා ඊටාම සද්භාවයෙන් බලපු ඔබේ පියාණන් ඔබ දේශපාලනයට එනකොට ඔහු ගාව තියෙන දේශපාලන රහස් ටික කියන්නේ නැතිනේ. ඒ කියන්නේ දේශපාලනේ සාර්ථක මිනිස්සෙක් වෙන්න මොනවද කරන්න ඕන කියලා. ඔහු මොනවද ඔබට දුන්න අවවාද? දේශපාලනය කරන්න ඕනේ කොහොම කියලාද කියලා දුන්නේ? මට එක දෙයක් කිව්වා. මම එදා මාළිගාවට ආසනේ දිනලා ගෙදරට ආපු වෙලාවේ මට කිව්වා පඩි පෙළේ නැගෙනවා කියලා. උසස් පඩි පෙළ යන්න පුළුවන්. හැබැයි ඔබ කරන සේවයේ කෙරුවත් එක දවසක් බයින්න ඕන පල්ලයට. ඒ වෙලාවට තමයි මිනිස්සු පුල පිළිගන්න ඕනේ ඔය කවුද කියලා. මේකට උන්නා අපද. ඒ විදිහට මමත් හැසිරියා. අදාරි මට ඕන තැනකට යන්න පුළුවන්. දෙවැනි එක තව එකක් මම ස්වාමීන් වහන්සේ කතා කරන ශ්‍රී ලංකා ඉස්ලාමික් මධ්‍යස්ථානයේ ඉන්ටර්නැෂනල් බොඩි එකක් අද සාරි මහත්මයා දන්නවා
අපි නොයෙක් ජාත්‍යන්තර සමුළු තියෙනවා. හැම සමුළු අරන් බැලුවොත් වැඩි හරියක් කෝ-එක්සිස්ට්. එකමුතුතාවය සාජීවනය ගැන තමයි කියලා. එතුමාට එක ආසාවක් තිබුණා. අබුදාබි රජතුමා එතුමාට කියලා තිනවා ඔබ මෙච්චර අවශ්‍ය වුණත් ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉතින් ඒක බෞද්ධ සමාජයේ ස්වාමීන් වහන්සේ බෙල්ලම් වෙල්ල වජා ඔක්කොම සහභාගී වෙනවා. ඉතින් එදා එක ඉල්ලීමක් කෙරුවලු අබුදාබි එතුමාට පුළුවන් ද ලංකාවේ ටොලරන්ස් කොන්ෆරන්ස් එකක් තියපන් කියලා. ටොලරන්ස් කි එම්ම ආගම එක්කවල තියන්න කියලා. ඒ වෙලාව තියන්න කියලා එදා ප්‍රේමදාස මහත්තයට කිව්වා. මෙව තියනවා කියලා. අනේ කියන්න දෙක හොඳ. පස්සේ මොනවාද කියලා ඇහුවා මට. මේ මගේ ඉතින් ඒක නම් බලාපොරොත්තු වෙනවා අබුදාබියේ කේන්ද්‍ර ස්ථානයක් වන ටොලරන්ස් කරනවා. එහෙම පල්ලි ඉදම අපි ඔක්කොම ඉතින් උදාහරණයක් හරියම ගම්මුදාව ළඟයි කතරගම ගම්මුදාව. එදා එතුමා හැදුවා එක බිල්ඩිමක්. ඒකේ පල්ලියක් තිබුණා, ක්‍රිස්තියානි මේකක් තිබුණා, බෞද්ධ මේක හතරම තිබුණා. හැබැයි අපි කුරාන්ද බැලුවේ ප්‍රේමදාස මහත්තයා බැලුණා. පස්සේ දේශපාලන ඉලෙක්ෂන් බැලුවේ ඒක දන් තමයි කොන්ෆරන්ස් එක තියලා ඒ අබුදාබියේ තියෙන ශීක් පන්සලක් තියෙනවා, කොයිලක් තියෙනවා, හින්දු කොයිලක් තියෙනවා, පන්සලක් තියෙනවා. ඉතින් මම ගියා අවුරුද්ද අපි සහභාගී වෙන්න ගියා. ඒ වෙලාවේ ඉල්ලීමක් ලංකාවේ තියන්න කියලා මේ කොන්ෆරන්ස් එක. අදසාලි මහත්තයා කියලා පස්සේ කියන්න බැරුව ගියා. එදා හිටා මෛත්‍රීපාල අපිට උදව් කෙරුවේ නැහැ. මෙතන එහෙම දාම යන පස්සේ මේක තියන්න උදව් කෙරුවම නැහැ. අන්තිම මොනාර කෙරුවද දන්නවද? එයා අරන් ඒක කෙරුවා යාම කෙරුවා කරන්න ගියා. අන්තිමට කඩා කපල් වුණා. නෑ ඒක මෙහෙමයි වුණේ. දැන් මේ ලෝක සමුළුව ලංකාවේ තියන්න ඔක්කොම ලෑස්ති කෙරුවේ ආණ්ඩුකාර ඔෆිස් එකේ මගේ කාලේ. අපි ලිපි ඔක්කොම උවමාරු කරලා ඔක්කොම මේක කරලා එනකොට තමයි අර රතන හාමුදුරු ගිහිල්ලා දලදා මාලිගාව ඉස්සර වාඩි වුණානේ මුස්ලිම් ඔක්කොම අයින් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි ඉල්ලා අස්පිම දීලා ගියා. ගියාම උතන්ටපත් වෙනවා හොඳම මුස්ලිම් කෙනෙක්. ලංකාවේ ඉන්න හොඳම මුස්ලිම් කෙනෙක් පත් වුණා ආණ්ඩුකාර ධූරයට. පත් වුණ හැටියෙම ඒකට වල්ලපට්ට කියලා මෞලානා කෙනෙකුත් ඒකට ඇවිල්ලා එක්ක වුණා. එක්ක වෙලා මොකද වුනේ? කොන්ෆරන්ස් එකේ අයිජෙක් කරගත්ත ඒගොල්ලන්. කොන්ෆරන්ස් එක ලංකාවේ තිබ්බා. ඔයාලට මතක ඇති කෝටි ගණන් මුදලුත් දෙන්නම් කියලා පොරොන්දු වුණා. ජනාධිපතිතුමාට ලියුම මොකද බාර දුන්නා. ඒ කොන්ෆරන්ස් එකේදී. හැබැයි සල්ලි ආවේ නැහැ. සල්ලි ආවේ නැති වුණේ මොකද? ලංකාවේ ඉන්න පිරිසම ගැව්වා ඒ හෙඩ් ඔෆිස් එකට මේක කොන්ෆරන්ස් එක කෙරුවේ කවුද? මෙයාගේ අතට සල්ලි ගියොත් කාටවත් හම්බ වෙන්නේ නැහැ කියලා ගියා. ඒක තමයි අර මානායක ස්වාමීන් වහන්සේ මතකද දැන් ඊයේ පෙරේදත් මාධ්‍යමවත් තියලාම කිව්වේ කො මේ සල්ලි පාස්කු ඉරිදා ප්‍රහාරයට බෙදන්න ඕනේ කියලා ආපු සල්ලි ටික කො. හැබැයි ඇත්තට මේක ආවේ නැහැ. ඇයි ආවේ නැත්තේ? කරන එක හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා නෙවෙයි. අර පත්වෙච්ච ආණ්ඩුකාරවරයාගේ තත්ත්වය ගැන කියලා ගිය පෙටිෂමයි ෆොටෝස් ටිකයි දැකලා ඒගොල්ලන්ට කලන්තය දුන්නලු. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මේ වගේ එම්.එච්. මොහමඩ් මැතිතුමා ඉන්නකොට මුළු ලෝකෙම අරබි සම්පූර්ණ රටවල් පුදුම කැපවීමක් උදව් සහ එතුමාට ගරුත්වයක් තිබුණා. මට එතුමාගේ දේශපාලන භූමිකාව ගැන ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඊට කලින් මේ හුසේන් මොහමඩ් මහත්මයාගෙන් අහන්න ඕන තව එකක් තියෙනවා. ඔබතුමා කියපු කාරණාවක් ගැනම දැන් අර දෝෂාභියෝගය වෙලාවේ දැන් කොහොමද එම්.එච්. මොහමඩ් මහත්මයාගේ දේශපාලන හැසිරීම කියන එක මෙතුමා කිව්වනේ. ගෙදර හැසිරීම කොහොමද? නෑ එතුමාගේ සිරිත තුමුණා ගෙදර කට්ටිය දේශපාලන වලට ගන්න. මගේ අම්මා උදාහරණයක් බැලුවොත් කිසි කාලෙක ස්ටේජ් එකට ගිහිල්ලා නැහැ. කැන්වසින් ගිහිල්ලා නැහැ. එයා තනියම තමයි කරන්නේ. අපිට ඒ විදිහට තමයි මගේ ඉතින් ගෙදර ඒ ගැන සාකච්ඡා කරන්න නැහැ. මගේ මල්ලි ශාලමී මහත්තයා කියලා එතුමාගේ අහලා තිනවා කවුද අස්සම් කරන එකේ බැනර් එළවල ඉතින් අපි දැක්කම නැහැ. අපි ගෙදර කවුරුත් හරි දෝස් මේ ලයිස්ට් දැක්කේ අස්සම් කරපු ටිච්චම දැක්ක නැහැ. ඒ කියන්නේ මම දැකලා නැහැ. දෝෂාභියෝගයට අස්සම් කරලා තියෙන කවුද කියන කවුද දන්නේ නැහැ. එළියට ගිය ගෙදර කට්ටිය දන්නේ නැහැ. ජාතික පක්ෂයයි ලලිත් ගාමිණිලා එතකොට වෙන් වෙනවනේ. එතකොට ඒ කාලේ වෙනකොට ඒකත් බලන්න එක පවුලේ මේගොල්ලන් දෙන්නෙක් ඉන්නවා. මෙයයි ෂාවුලුයි. හරිද? දැන් ගේ ඇතුලේ ප්‍රශ්නයක් එනවා. තාත්තා ඒක හැන්ඩල් කරපු විදිය හරි. right දැන් මෙයා යනවා UNP එකත් එක්ක තාත්තත් එක්ක ගමන ෂාවුල් කඩාගෙන ලලිත් එක්ක යනවා. එතකොට එතුමා මොකද කරන්නේ? වා ඡන්ද ලයිස්තු ආරම් බලන්න
දෙන්නටම එකම ඡන්දේ තියෙන්නේ. පක්ෂ දෙකේ. මේක කවුරුත් හිතලත් නැති වෙන්නේ මම කියන කතාව. ඈ? එකම මේක. එකම 21000 ගානක්ද මොකද? 28000. 28000 දෙකේම තියෙනවා. කොහොමද ඒක? අරන් දැම්මද? නෑ. ඒකත් එතුමා හරියට කල්පනාකරණය කෙරුවා. පුතාලා දෙන්නම බැලන්ස් කරලා එයාගේ ඡන්දදායකයන්ට කියලා ඒක හරියට ඉක්වලි දාලා මුස්ලිම් ඡන්දදායකටත් කියලා සිංහල ඡන්දදායකට කියලා හරියට දෙන්නම එක පළාත් සභාවට යනවා. ඒ කියන්නේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ගෙදරට ආපුවම ගෙදරදිත් ඒක කල්පනා කරලා කරනවා. කියන්න බලන්න නම් එතකොට එතුමා ගැන හිතලා බලන්න. ඒක අපූර්ව කල්පනා කරනවා. මට තවත් කරන්න කියන සතුටුයි. ඉතම එක්සත් බාධක පක්ෂ හුඟක් උදව් කරලා තිනවා. මදන මුදල් දීලා තියෙන පක්ෂය අද ඉතින් මම එතුමා මැරිච්ච පස්සේ අද වෙනතුරු එක්සත් ජාතික පක්ෂය මුකුත් කරලා නැහැ. නමක් මාරුකගේ අපි කට්ටියක් ඉල්ලලා බොරලාස්නේ පාරක නමක් දාන්න කියලා. අද වෙනතුරු ඒ යෝජනා කෙරුවේ නැහැ. කැම්බල් පිටියේ එතුමා ශ්‍රී ලංකාවේ පිටියේ ඒක ජෝජි එක මන්ත්‍රී කෙනෙක් යෝජනා කරේ එම්.එච්. මාම ක්‍රීඩාංගණය කියලා දාන්න කියලා. ඒක නගරසභාවෙන් කෙරුවා. නගරසභාව ඒක කියන්නේ මට හේතු කියන්නේ මට ආරංචියට මේ විදිහට තමයි එතුමා සැලකුවා. නෑ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයට ආවට පස්සේ කිසිම පරණ නායකයෙක්ව ගණන් ගත්තේ නෑ. ඉතින් මම දිගටම මට කියපු එක කතාවක් තමයි සීදිස් ෆෙලෝ කියලා තමයි කියන්නේ මට. කාර්ය යනකොට. සීදි මූණක් බලලා අත දෙන්නේ නෑනේ මූණක් බලලා hina වෙන්නේ නෑනේ කියලා තමයි කියන්නේ. ඒ තරම් තරාවක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ මේ තරම් කැපවීම කරලා අපි මේ මිනිස්සු අපිව ගණන් ගන්නේ නෑනේ කියලා. ඒක ඇත්තටම එයා විතර නෙමෙයි. ගාමිණී අතුකෝරලා කොයිතරම් මැරිච්ච කොයිතරම් මැරුණාද පක්ෂ වෙනුවෙන්. මොකද උනේ ගාමිණී? අදත් මෙතුමා කියනවා වගේ ගාමිණීගේ නමක් තියෙනවා කොහේ හරි. ගාමිණීගේ මරණේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද කියලා සමරනවද? කිසිම නායකයෙක්ව සමරන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය. මම තවක කියන සතුටුයි. එතුමා අසනීපෙල ඉන්නකොට රනිල් වික්‍රමසිංහ පණිඩියවව ආවන බලන්න. කරුජා සූරිය දෙවරක් ආවා. ඔක්කොම නායකයෝ දෙවට මහින්ද රාජපක්ෂ එදා තායිලන්ඩ් එකට ගියාට එදා ටෙලිෆෝන් කරලා ඇහුවම ගන් කොහොමද තාත්තා? තුමා ආවම නැහැ. මනේට ආවා. දේශපාලනයේ ඇතුලේ වෙන සමහර සිද්ධි වලින් හිතනවි නොවෙනවා කියන්න බෑනේ. එක්සත් ජාතික පක්ෂයට හිතද වේ එතුමා තමයි මේ ගිය සැලටෙල් දෙට. ඒ කාලේ 17 දෙනා ගිය කාරණාව මම එකක් දෙයක් කියන්න පුළුවන්. පක්ෂයේ ව්‍යවස්ථාවේ එමෙන්ඩ්මන්ට් එකක් දැම්මා සංශෝධනයක් දැම්මා නායකයා වර්කින් කමිටි එකේ සිම්පල් මැජොරිටි එක ඉවත් කරන්න පුළුවන් කියලා. ඉවත් කරන්න පුළුවන් කියලා. වෙන අවුරුදු 5කට සැරයක් නැවත ඡන්දේ දාලා අපත. ඒ කට්ටිය මම තාත්තා තමයි ඒ කට්ටිය බලලා නැහැ. නගර සභාවේ රැස්වීමක සම්මේලන තිබ්බා. එදා print කරලා ආන මැනිෆෙස්ටෝ එනකොට මේක අරන් දාලා. ඒක තීන එක දාලා නැහැ. ඉතින් ඒකෙන් දාලා දෙන නායක පත්ත නායකයා ජීවත් කාලෙම ඉන්න පුළුවන් කියලා. එදා තමයි හිත වේදන නඩු දෙයිවල උත්සාහය මවුන්ටන් උත්සාහය නඩු දැම්ම. ඒකේ ඉන්ජෙක්ෂන් එකක් ඉල්ලලා මේ සම්බිල නවත්තන්න ඒ නඩුකාරය දුන්නා. ඒ නීතියට අපි මේක තමයි එකම කාරණා 17 දෙනාම යන්න. හැබැයි එකක් කියන සතුටුයි 19ම ගියා කල්ජෝස එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධූරය ගත්ත නැහැ. එක්සත් ජාතික පක්ෂයට තමයි හිටියා. මැනකයි හිටියා. ප්‍රතිපත්තිමය දේශපාලනය ඇතුළත් යම් යම් ගැටලු සිද්ධ වෙද්දී දේශපාලනිකව මොන තරම් පුළුල් අදහස් දැරුවත් සමහර තැන්වල වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සාකච්ඡා අවසානයට යන කලින් මම අසත්සාරි මහත්මයා ගාවට එනවා. දැන් අපි එතුමාගේ ජීවිත කතාව කියවගෙන යද්දී 65 දිනන එතුමා විවියන් ගුණවර්ධන වගේ ප්‍රබල චරිතයක් පරද්දලා පාර්ලිමේන්තුවට 70 එතුමා පරදිනවා. ආයි 77 තමයි පාර්ලිමේන්තුවට යන්නේ. එහෙමද? එතකොට මෙන්න මේ කඩාවැටීම හමුවේ. ඊට පස්සේ 77 ඉඳලා එතුමා දිගටම පාර්ලිමේන්තුවේ. එතුමා එතනින් එහාට එතුමා හොල්ලන්න බෑ. ඒතර මේ 70 කඩාවැටීම සහ 77 නැගී සිටීමේදී කොහොමද එම්.එච්. මොහමඩ් භූමිකාවේ හැසිරීම? ඇත්තටම එයා ගිවප් කිරුවේ නෑනේ. එයා ඒකෙන් මේ පෙරදුනා කියලා ඉවත් උනේ නෑ. ඒ ජනතාවත් එක්ක මේ අරගලෙම හිටියා. හැම අරගලෙම එම්.එච්. මොහමඩ් එතුමා වෙනමම රෝල් එකක් ප්ලේ කරනවා. ඒකෝට එතුමා අර බොරල්ල ජනතාවත් එක්ක ඒ ගමේම පදිංචිනේ. ඒක තමයි යාට තිබිච්ච එක ක්වොලිෆිකේෂන්. අද മന്ത്രി කොළඹ දිස්ත්‍රික් മന്ത്രി වුණාම ආසනයේ වගකීමක් නැහැ. දිස්ත්‍රික් එකම වගකීම කියලා එයා ගිහිල්ලා ඉන්නේ පානදුරේ.
ඔව්. නැත්නම් ඔහම ගම. ඒතකොට මිනිසුන්ට යන්න බෑ. මිනිසුන්ට එක කනෙක්ෂන් නෑ. ටෙලිෆෝන් එක සිකියුරිටි ආන්සර් කරන්නේ. ඒ ඉස්සර එහෙම නෙවෙයි. මොහොන් මාත්‍යා ගෙදර රෑ දාඩ ගිහලා තට්ටු කරලා හරි බුදියගෙන හිටියොත් හරි කෝදල නැගිටලා එයා එන්නේ ඉස්සරහට. සද්දෙට. වෙන කවුරුත් එන්නේ නෑ. සිකියුරිටි එන්නේ නෑ. ඒගොල්ලන්ටත් යන්න කියනවා. එහෙම තමයි ජීවත් වුනේ. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් තමයි එතුමා යොදලා තිබුණේ. ඒ නිසා ඒ ජනතාවට ඒකයි මම කිව්වේ ඇමෙරිකේනා එයා වෙස්ලි කොලෙජ් ගියේ. ඒ වෙස්ලි කොලෙජ් එකේ ඕල් බොයිස් යුනියන් එකෙත් ඉන්නවා. එතුමාට ලොකු රෙස්පෙක්ට් එකක් ඒ ඉස්කෝලේ ඇතුලේ තිබුණා. ඇමෙරිකේනාම එන්නේ වෙස්ලි කොලෙජ් එකේ ළමයව දාන්න. එයා ගාවට. ඇයි මෙතුමා කිව්වනම් ප්‍රින්සිපල් කරයි කියලා. එතුමාට සීමාවක් තියෙනවා කරන්න. ඉතින් ඇමෙරිකේනාගේම ඉස්කෝලේ ප්‍රශ්නේ කියන්නේ හරියට ජූනි මාසේ පටන් ගත්තාම දෙසැම්බර් වෙනකම්ම එන සෙනග එන්නේ ඉස්කෝලේට දාගන්න. මේ රටේ තවමත් තියෙන මේ ප්‍රශ්නේනේ. ළමයින්ට ඉස්කෝලයක් නෑ දාගන්න. ඉතින් ඒ නිසා ඒ දේශපාලනඥයා ගාවට එන්නේ ඉස්කෝලේට දාගන්න. ඉස්කෝලේ දාන්න මොහොමඩ් මාත්‍යාගෙන් කිසිම ගැටලුවක් නෑ. කෙලින්ම ටයිපිස්ට් ඕඩර් දාලා දෙන්න ලියුම ගාපන්. ළමයා හම්බ වෙනවද නැද්ද කියන එක දෙවෙනි ප්‍රශ්නේ. හැබැයි එනේ ඇමෙරිකේනාටම ලියුම හම්බුණා. තේකක් හම්බුණා. ඉතින් අර මිනිස්සයාට වැඩේ කෙරුණොත් හරි නැත්තොත් හරි සතුටක් තිබුණා. එතුමා ෂෝට් ස්ලීව් බැනියමක් තමයි අඳින්නේ. කවුරු ආවොත් හරි කමක් නැහැ. එයා ඒකෙන් වාඩි වෙලා ඉන්නවා ඉස්සරහ පුටුවේ. එනේ එම්එ කියනවා බලනවා. ඉතින් ඕ වගේ දේශපාලනඥයෝ අද නෑ ගන්න. එවැනි දේශපාලනඥයන්ගේ ඒක දිහා හොඳයි. ඔව්. බොරල්ලේ බෝධියක් තිබුණා. ඔබ වහන්සේ දන්නවා මේක කියන දේ. ඉතින් මන්ත්‍රීගොල්ලෝ හිටියා. ලෙනෝරා දොස්තර මහත්තයා හිටියා. WW සිල්වා හිටියා. විවියන් ගුණ කවුරුත් ඒකට මුහුත් කියලා. පිණිස ඉල්ලීමක් තිබුණා මේ බෝධියෙන් කක්කුස්සිය අයින් කරන්න කියලා. නේද? එතුමා ඒක අයින් කරලා රේල්වේ මිනිස්ටර් රේල්වේ ඩිපාර්ට්මන්ට් එක කියලා ඒක හැදුවා. අද ඒක ඒම් පිට පන්සල හැදුවා. ලොකු දෙයක් ඒක. අපි හැමදෙන්නේ මට මේ සාකච්ඡාව දැන් අවසන් කරන්න කාලය ඇවිල්ලා. මට මේක අවසන් කරන්න ඕන සාකච්ඡාව ඔබ වහන්සේගෙන්. ඒකට හේතුවක් තියෙනවා. ඒක මේ රටේ දේශපාලකයන්ට සමහර විට රිදෙන්නත් පුළුවන්. සමහරට උන් තේරුම් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉස්ලාම් භක්තික දේශපාලඥයෙක් වෙනුවෙන් කතාව ස්වාමින් වහන්සේ නමක් පටන් අරගෙන ඒ සාකච්ඡාව ස්වාමින් වහන්සේ නමක් ඉවර කරන තැනට එනවා නම් ඔහුගේ භූමිකාව මොන වගේද කියලා මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. එතකොට මේ රටේ එහෙම ගත්තොත් අවංකව රටට ආදරය කරන මිනිස්සු සම්බන්ධයෙන් ಜಾති ભેදයක් වර්ග ભેදයක් කාගේවත් නැහැ. එවැනි තැනක ඉඳලා මේ එම්.එච්. මොහොමඩ් මහතා වැනි චරිත මේ රටට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් මේ රටට පණිවිඩයක් දීලා මේ සාකච්ඡාව අවසන් කරන්න ඔබ වහන්සේට අවසර තියෙනවා. ඇත්තටම මේ රටේ විවිධ ජාතීන් ඉන්නවා. මේ රට තුල සිංහල නොවන විවිධ ජාතීන්ගේ එකමුතුවක් තියෙනවා. ඕක නිකන් ප්‍රතිශතයක් වශයෙන් වෙනස් වුණාට මේ එක වහලක් යට ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් එදා තිබිච්ච ලෝකෙට වඩා අද ලෝකය හුඟා දියුණු තත්වයක තියෙන නිසා මේක හැම කෙනෙකුටම මේක ජීවත් වෙන්න ඕන මේ එක රටක් තුල. අපි සිංහල රටක් ලංකාව කියලා මේ රටේ ජීවත් වෙන්න ඕන සිංහලයෝ විතරක් කියන මතේ හිටියොත් ඒක අද ගැලපෙන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා මේ රට තුල ඉන්න සියලු දෙනාම එකමුතුව ආගම පෞද්ගලික දෙයක් තමන්ගේ ආගම තමන්ට අදහන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. නමුත් ඒ ඉන්න ගමන්ම අනිත් අයට වෛර නොකර ද්වේෂ නොකර සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් තමයි අපේ රට ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් මේ රට තුල විවිධ ආගම මුල් කරගෙන ජාතිය මුල් කරගෙන ඇති වෙන ගස්ඨනේ ඒක තවත් කොවිඩ් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇත්තටම එදා හිටපු මුස්ලිම් නායකයන් වගේම අනාගතයේදීත් එවැනි පොදු හදවතක් තියෙන සෑම ආගමකටම ආදරය කරන සෑම ජාතියකටම ගෞරවය කරන වෙන පිරිසක් ඇති කරන්න වැඩිමල් පුරවැසියන්ගේ විශේෂයෙන්ම මුස්ලිම් අපේ ඉන්න වැඩිමහල් අය ඒ අය තරුණ දරුවන්ට ආදර්ශයක් දෙන්න ඕන මේ රට තුල අපි ජීවත් වෙන නම් අපි කවුරුත් සම්මිතියෙන් ඉන්න ඕනේ කියන එක. අපේ හාමුදුරන් වහන්සේගේ වචනයක් මම නැවත මේ වෙලාවේ මතු කරලා එළියට ගන්නවා මෙහෙම. ඒ කියන්නේ උපදින හැමෝම මැරෙන බව ඇත්තයි. හැබැයි අර අපේ හාමුදුරන් වහන්සේ කියෝ වගේම පොදු හදවතක් ඇතුව ජීවත් වෙනවා නම් පොදු මහජනතාව ගැන ආදරයක් විශ්වාසයක් ඇතුව ජීවත් වෙනවා නම් ඒ අය මැරුණත් ඉන්න එහාට අමරණීය වෙනවා. ඒ අය වෙනුවෙන් ඊළඟ પરම්පරාවල්
කතා බහ කරනවා. මොකද ඒ අය පරමාදර්ශී චරිත නිසා. එවැනි පරමාදර්ශී දේශපාලන චරිතයක් වෙච්ච හිටපු කතානායක මොහොමඩ් මහතා සම්බන්ධයෙන් එතුමාගේ 99 වෙනි ජන්මානුස්මරණය සිහිපත් කරමින් තමයි අපි අද මේ සාකච්ඡාව මේ විදිහට ඔබට ඉදිරිපත් කළේ. ඒ සඳහා අපි ආරාධනාව බාරගත්ත ජපානයේ ප්‍රධාන සංඝනායක මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බාරගල උපතිස්ස අපි හාමුදුරන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ස්තුතිය. ඒ වගේම අපි ආරාධනාව බාරගත්ත තුමන්ගේ ආදරණීය පුත්‍රයන් හිටපු කොළඹ නගරාධිපති හුසේන් මොහොමඩ් මහත්මයාට අපේ ස්තුතිය. ඒ වගේම අපි ආරාධනාව බාරගත්ත හිටපු ආණ්ඩුකාර ජාතික සමගී පෙරමුණේ නායක අසත් සාලි මහත්මයාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය. අපි ආරාධනාව බාරගත්ත නීතිඥ ජාවිඩ් යූසුෆ් මහත්මයාටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය. අපි ආරාධනා කරනවා ඔබෙන් ලංකාවේ දේශපාලනය තුළ පරමාදර්ශී චරිත බිහි කරන්න මේ රටේ සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට යමක් කරන්න පුළුවන්. ඒ නිසා ඔය ඡන්දයක් එන වෙලාවල් වලදී ජාතිය ආගම නෙවෙයි රටට ආදරය කරන මිනිස්සු අතෝරලා ඔබේ ජනතා පරමාධිපත්‍ය ඒ අය වෙනුවෙන් පාවිච්චි කරන්න. ඔබ සිටියොත්